තියෙන අසීමිත වටිනාකම වැදගත්කම කොච්චරක්ද කියලා කියනවා නම් යුනෙස්කෝව තීරණය කරනවා පෙබරවාරි මාසේ 21 වෙනිදා අද දිනය ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය විදිහට නම් කරන්න. ලෝකේ පිළිගත්තු මාතෘ භාෂාවන් 7000කට ආසන්න ප්‍රමාණයක් වෙන බව කියවෙනවා. ඒ අතරින් 50%ක පමණ ප්‍රමාණයක් නුදුරේදී මල භාෂාවන් බවට පත්වීමේ ප්‍රවණතාවකුත් තිබෙන බව සඳහන් වෙනවා. ඒක් භාෂාව පිළිබඳව එය මල භාෂාවක් බවට පත්වුණු ආකාරය පිළිබඳව සටහනක් තිබෙනවා. මාරියා ස්මිත් කියන ඇමරිකානු ජාතික කාන්තාව වයස අවුරුදු 89ක් ජීවිතයේ ජීවන කාලය ගත කරලා 2008 අවුරුද්දේ ජනවාරි 21 වෙනිදා ඇය ජීවිතයෙන් සමුගන්නවා. එදින ඇය ගෝත්‍රික කාන්තාවක්. ඒ දවස ඒක් භාෂාව මල භාෂාවක් බවට පත්වුණු දිනේ හැටියට සඳහන් වෙනවා. මොකද ඒ වනතෙක් ඇය පමණයි ඒක් භාෂාව භාවිතා කළ කෙනෙකු හැටියට හඳුනාගෙන තිබුණේ. කොහොමුණත් අපේ මාතෘ භාෂාව, මව් භාෂාව වටිනාකම් අගනාකම් රසක් සමග අපි බොහොම අභිමාණයෙන් කතා කරන භාෂාවක්. අනෙක් සියලු දෙනාටත් Tamanගේ මාතෘ භාෂාවන් පිළිබඳව එහෙම හැඟීමක් අභිමානයක් තිබෙනවා. අද දිනය පිළිබඳව සහ වැදගත්කම සාකච්ඡා කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා විද්වත් සම්භාවනීය පිරිසකට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් සමග අපි ඒ කවුරුන්ද කියලා මුලින් හඳුනා ගන්න සූදානම්. ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයේදී හද බසක රස අසමු. මහාචාර්ය ඉන්දුරාගාරයේ ධම්මරතන හිමි, ජැක්සන් ඇන්තනි, ගාමිණී කුමාර බිතාන සුලවතුන් සමගින්. ඒ සුලවතුන් කවුදයි කියා අපේ හඳුනාගත් නිසා වෙන්වෙන්ව සමීප රූප සමග හඳුනා ගන්නට නොගොස් අපි සාකච්ඡාවට යොමු වෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමින් වහන්සේ. අපේ හඳුරන්නේ මේ අපි ආරම්භයක් විදිහට සටහන් කරමු. අනිකුත් ජාත්‍යන්තර භාෂා අතර සිංහල භාෂාවට තියෙන විශේෂත්වය කුමක්ද කියන තැන? බොහොම සන්තෝෂයි අද දවස මේ මාතෘකාව කතා කිරීමට ලැබීම ගැන. ඒ වගේම සන්තෝෂයි අපිත් එක්ක අපේ හිතවත් ජැක්සන් ඇන්තනි මැතිතුමා, ගාමිණී කුමාරතුමා වගේ අය එකට මේ මාතෘකාව සාකච්ඡා කරන්න හැමවීම ගැන. කනගාටුයි මේක පැයකින් ඉවර වෙන එක ගැන. ඉතින් ලෝකේ තියෙනවා භාෂා වර්ගීකරණයක්. ජාතික භාෂා, රාජ්‍ය භාෂා කියලා පළවෙනියෙන්ම බෙදෙනවා. රාජ්‍ය භාෂාව ජාතික භාෂාව වෙන්නත් පුළුවන්. ජාතික භාෂාව රාජ්‍ය භාෂාව වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. දැන් සුද්ධ ලංකාව පාලනය කරපු කාලේ ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි, ජාතික භාෂාව සිංහල ආදී දේවල්, සිංහල දෙමළ ආදී. දැන් අද වෙනකොට රාජ්‍ය භාෂාව දෙමළ සහ සිංහල, ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව. ඒ හින්දා භාෂාවට නම් දෙනවා රාජ්‍ය භාෂා, ජාතික භාෂා හා සම්බන්ධීකරණ භාෂා කියලා පරිපාලන ශාස්ත්‍රයේ පරිපාලන කටයුතු සඳහා. එතනදී මාතෘ භාෂා කියලා කියන්නේ මව් භාෂාව. මව් භාෂාව කියලා කියන එකේ නිර්වචනය ටිකක් ලොකුයි. අපි කතා කරන අපේ භාෂාව, අපේ ව්‍යවහාරයේ මුල් භාෂාව දැන් අපි කතා කරන්නේ සිංහල. හැබැයි මේ රටේ කතා කරනවා දෙමළ භාෂාවක්. එහෙම බලාපුවාම දෙමළ ජනතාවගේ භාෂණය ඔවුන්ගේ මාතෘ භාෂාව දෙමළ. අපේ මාතෘ භාෂාව සිංහල. ඒ විදිහට ගත්තාම සිංහල දෙමළ දෙකම අද රට වෙනකොට රටක් හැටියට මේ රටේ මාතෘ භාෂා හැටියට ගණනය කළ යුතුව තියෙනවා. ඒක නිසා යුනෙස්කෝ සංවිධානය මාතෘ භාෂා එහෙම නැත්නම් ජාත්‍යන්තර මව් භාෂා දින හැටියට නම් කරනු ලැබ තිබෙන්නේ භාෂාවේ සුරක්ෂිතභාවය හා භාෂාවේ අනන්‍යතාව පිළිබඳ සාකච්ඡා කිරීම උදෙසා. ඊට අමතරව ඔබ ප්‍රවේශයේදී ගත්තා වගේ මල භාෂා හා ජීව භාෂා කියලා දෙකක් තියෙනවා කියලා හිතාගෙන හිටියට මල භාෂා, ජීව භාෂා හා සම්භාව්‍ය භාෂා කියලා තුනක් තියෙනවා. death languages, live languages and classical languages කියලා. එතකොට මේ classical languages හැටියටපත් වෙච්ච ඒවා death languages මල භාෂා හැටියට හඳුන්වන්නේ නැහැ. දැන් පාලි ගත්තොත් එහෙම, සංස්කෘත ගත්තොත් එහෙම ඒවා මල භාෂා නෙමෙයි. ඒවා අද ජීවමානනේ ස්වස්ති සිද්ධම් කියලා කියන්නේ සංස්කෘතෙන්නේ. එතකොට ජගන් මෝහිනී, මధుර භාෂිනී, චාරු දේහිනී, කමල වාසිනී
ඒක සම්පූර්ණයෙන්ම සංස්කෘතියනේ අපි සම්පූර්ණ සිංහල කියලා හිතේ තියාගෙන හිටියට. නමෝ නමෝ මාතා කිව්වහම තනිකරම පාලිනේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ කිව්වහම පාලිනේ. දැන් මෙහෙම ගත්තහම මල ගෙවල්, මගුල් ගෙවල් සහ උපන් ගෙවල්. තිඹිර ගේනේ. ඔය තුනේ භාෂාව පාවිච්චි වෙනවා නම් පාවිච්චි වෙන්නේ අංක 1ටම පාවිච්චි වෙන්නේ සම්භාව්‍ය භාෂා. ඒවා මල භාෂා හැටියට ගන්න බෑ. දැන් සීමිත කාල සීමාවේ අසීමිත කරුණු කිව යුතුව තියෙන හේයින් මේ කියන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනේ සිංහලයේ අනන්‍යයි. කතා කරන්න ඕන එක දිග මාතෘකාවක්. එකක් දෙකක් කිව්වොත් ඇයන්න සිංහලයට ආවෙන එකයි. ලෝකේ හැම භාෂාවකටම අනන්‍ය කාරණා තියෙනවා. හැම භාෂාවකම අනන්‍ය අගයන් තියෙනවා. එකී අනන්‍ය අගයන් අනිකාට නැත අපට ඇත කියලා කියන්න හොඳ නැහැ. ඒක හොඳ නැත්තේ අනිකාට ඇත අපට නැත කියන කරුණොත් ඇති හේයි. ඒක නිසා අපිටත් ආවේනිකතා තියෙනවා. අපේ ආවේනිකතා අතර අකුරු වශයෙන් ඇයන්න එකක්. දැන් බලන්නකෝ යංශය. යංශය ජැක්සන් ඇන්තනි මැතිතුමනි යංශය ඇත්තම කිව්වොත් රූපීය ආකෘතියක්. අකුරක් නෙමෙයි. දැන් වාක්‍ය කියලා කියනකො වාක්‍ය කියලා කියදී ආයන්නයි අල්කයන්නයි යයන්නයි තමයි කියවෙන්නේ. එතන අල්කයන්න කියන්නේ අකුරේ භාගයක් හරිනම්. එතන ලියන්නේ යයන්න භාගයක් කරලා කයන්න පුල් එක කරනවා. ලියනකොට කතා කරනකොට කයන්න භාගයක් කරලා යයන්න කයන්න පුල් එකක් කරලා යයන්න භාගයක් කරනවා. යන්සේ කරනවා. යයන්නේ අංශනේ. එතන එහෙම ඒවා ලෝකේ අඩුයි. නැත්තේ නෑ. ජර්මන් භාෂාවේ යන්සේ තියෙනවා. ජර්මන් භාෂාවේ අකුරක් ලියලා උඩින් තිත් දෙක දාපුවම දැන් ග්ලියෝක්ලිෂ් කියලා කියවම සමෘද්ධි සම්පන්න භාවය. ග්ලියු. එතන යන්සේ තියෙනවා. දැන් ඒ වගේ ගත්තහම යංශය රූපීය ආකෘතියක් හැටියට අපිට ඉන්නේ සෙල්ලිපි යුගයේ ඉඳලා. මහාචාර්ය ගයිගර් කියන විදිහට සිංහල ප්‍රාකෘතයේ යංශ නැහැ. මහාචාර්ය ගයිගර් මේක අධ්‍යයනය කළේ. සිංහල ප්‍රාකෘත යෝගයේ මධ්‍යම යෝගයේ නෑ. නමුත් ඊට පස්සේ කාලේ වෙනකොට දැන් ඉන්දිකටු සෑය ලිපිවල එනකොට හරි පැහැදිලි ඉන්දිකටු සෑයේ එන ලිපිවල යංශය හරිම පැහැදිලිව තියෙනවා. බහුල භාවිතයේ තියෙනවා. එහෙම ගත්තාම ලංකාවට අපට ආවේනික කාරණා ගොඩාක් තියෙනවා. අනිත් එක තමයි ඔය දෙපැත්ත කැපෙන වචන තියෙන්නේ. දැන් අම මාදරේ. අම මාදරේ. මම ආදරේ. ඒ සින්දුවක තියෙනවා. එතකොට මේ මෙහෙම ප්‍රකාශ ලංකාවේ අපට ආවේනිකයි. රූಢි අපටම ආවේනිකයි. එහෙම ගත්තාම අක්ෂර රූප වශයෙන් ගත්තොත් මේ අක්ෂර රූප වශයෙන් කියන්නේ ලේඛන භාෂාවේ තියෙනවා තාම වැදගත් කරුණක් වැඩි පාවිච්චි නොකරන ඩයග්ලෝසියා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ භාෂා දිරූපතාව කියලා සිංහලෙන් කියන්නේ. ඒ භාෂා දිරූපතාව කියන්නේ කතා කරන භාෂාවයි ලියන භාෂාවයි. දැන් අද අපි කියනවන්නේ සිදක් සංගරාව කියන්නේ කවි භාෂාවක් ඒක සිංහල ව්‍යාකරණය නෙමෙයි අරම කියලා. ඒක කොච්චර වැරදිද කියලා කියනවා නම් ඉතින් සිදක් සංගරාව A level වලට හඳුන්වලා දෙනවා. ෆස්ට් ඉයර් එකේදී තව චුට්ටක් හඳුන්වලා දෙනවා. සෙකන්ඩ් ඉයර් එකේදී සිංහල සිදක් සංගරාව උගන්වනවා. තර්ඩ් ඉයර් එකේදී සිදක් සංගරාව සිංහල ව්‍යාකරණය නෙමෙයි කියලා උගන්වනවා. එතකොට ඒකේ තියෙන්නේ සීන අකුරු තියෙනනේ කගජ ටඩන තදන පබම යරලව සහ ල මහ ප්‍රාණ නැහැ. දැන් මහ ප්‍රාණ ඕනද කියන්නේ? දැන් අපි කතා කරනකොට මහ ප්‍රාණ නේ. සිංහලේදී ලියනකොට මහ ප්‍රාණ ඕන. කතා කරනකොට මහ ප්‍රාණ නැහැ. ඒතර කතා කරන්නේ නැති එකක් ලියන්න ඕනේද? ඕනේ. ඇයි? ලියන ව්‍යාකරණය වෙනස්, කතන ව්‍යාකරණය වෙනස්. ඒකට කියන්නේ ඩයග්ලෝසියා භාෂා දිරූපතාව. දැන් අපි කියනවා අයියා කොම්බුවයි එයන්නයි යායන්නයි ලිව්වොත් කොහොමද කියන්නේ? අයියානේ. අයියා නෙමෙයි කියලා කියන්න බෑනේ. ඒක ඕනේ අයියෙකුට කියන්නේ. අයි රාවණ කියලා කියන්නේ එහෙම. අයි රාවණ කියලා ලියන්නේ එහෙමනේ. අයන්නයි අල්වයන්නයි වයන්නයි අවුවනේ. ඒතර කොම්බුවයි ගයනුකිත්තයි වයන්නයි. අවුවනේ. ඒතර කොම්බුවයි මොකද මේ මොකද? ඔයන්නයි ගයනුකිත්තයි වයන්නයි අවුව. ඒතර එහෙනම් මොකටද ඒක අර විදිහට ලියන්න පුළුවන් නම් මං කියන්නේ මේක මෙහෙම කියලා ඒව හොඳ නෑ ඕනේ නෙමෙයි කියන්නේ මාතෘ භාෂාවක විශේෂතා තියෙනවා. එකී විශේෂතා අනන්‍යයි. ඒක ඉංග්‍රීසියත් එක්ක සංසන්දනය කරපුවාම එහෙම නෑ.
හැබැයි ඉංග්‍රීසියට අපි වගේ තියෙන සමහර ඒවා නැති වුණාට අපේ නැති සමහර ඒවා ඉංග්‍රීසි තියෙනවා. ඒ හින්දා අපි අර ආත්මෝත්තමවාදී තැනක ඉඳලා භාෂාවක් ගැන කතා කරන්න හොඳ නැහැ. ඒක ආත්මෝත්තමවාදී නිකන් ස්වයං උත්තමවාදී තැනක ඉඳලා කතා කරන්න හොඳ නැහැ. හැබැයි විශේෂතාව වෙනයි. භාෂාවේ වචන දෙකක් අපි පාවිච්චි කරා මේක කරා. එකකට එකක් වෙනස්. උසස් නෙමෙයි. මිනිසුන් එකිනෙක වෙනස්. උසස් නෙමෙයි. උසස් යන වෙනස් නෙමෙයි. වෙනස් යන උසස් නෙමෙයි. වෙනස අතර උසස් තිබිය හැකි නොතිබියත් හැකි. එහෙනම් මාතෘ භාෂා කියන්නේ අම්මගේ භාෂාව, මව් භාෂ. මදර් ටංග් නේ. ඒතර අපේ මාතෘ භාෂාව ඒ හින්දා භාෂාවක් ආගමක්සේ සංවේදී. ප්‍රජාවක පරිපාලනයක් ගත්තාම ප්‍රජා පරිපාලනය සහ ප්‍රජා ප්‍රවර්ධනයත් එක්ක සංසන්දනය කරලා බලාපුවාම ප්‍රජා ඉතිහාසයත් එක්ක සංසන්දනය කරලා බලාපුවාම මිනිස්සුන්ගේ ආගම සහ භාෂාව සංවේදී මාතෘකා. ඒක ස්වයං උත්තමවාදී තැනක පරමෝත්තමවාදී තැනක ඉඳලා කතා කළ යුතු නැහැ වෙනස්. උසස් භාවය නෙවෙයි. උසස් නැත්තේ නේ. එහෙනම් අපට ආවේනිකතා තියෙනවා. අපේ රූಢි වල විශේෂතා තියෙනවා. අපේ ප්‍රයෝගයන්ගේ භාෂා ප්‍රයෝග කියලා එකක් තියෙනවා. ඒකේ විශේෂතා තියෙනවා. අපි මිශ්‍ර වෙච්ච භාෂාවක්, අපේ සුද්ධ සිංහල භාෂාවක් නොතිබුණා නෙමේ තිබුණා. මේ භාෂාව අතර හෙළ අකුරු දැන් අපි ගත්තොත් එහෙම වෘක්ෂය කියලා කිව්වම අපිට නොතේරෙනවද? වෘක්ෂය කියන්නේ ගස. ඒතර වෘක්ෂ කියලා කියන එක පාලියෙන් රුක්ක. සිංහලට රුක් වෙනවා. ඒතර වෘක්ෂය වෙලා සිංහලටත් වෙනවා. ඒතර වෘක්ෂ සංස්කෘත රුක්ක පාලි සිංහලෙන් රුක්. හැබැයි වෘක්ෂ කිව්වමත් සිංහල. එතකොට ඒ ඔක්කොම තියද්දි ගස කියලා තව එකකුත් තියෙනවා. එතකොට ඒ කියන්නේ නිෂ්පන්න රූපීය මාතෘ මූලික භාෂා ලක්ෂණත් මේකේ තාමත් නොනැසී එලෙසම පවතිනවා. ඒක නිසා මේක මහා දීර්ඝ මාතෘකාවක් අපේ අනන්‍යතාව පිළිබඳ සතුට පළ කරමින් වෙනස පිළිගනිමින් සියල්ල පිළිබඳ හැම භාෂාවකම තියෙන අනන්‍ය වූ ලක්ෂණ වලට ගරු කරමින් සාකච්ඡාව ආරම්භ කළ යුතුයි. අපේ ස්වාමීන් වහන්සේ විශේෂතා සහ අනන්‍යතා පිළිබඳව භාෂාව පිළිබඳව අපේ මාතෘ භාෂා දිනේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනේ ඒ පැහැදිලි කිරීම කළේ. හොඳයි අපි ජැක්සන් ඇන්තනි මහත්මයා ළඟට යමු වෙනවා. එතුමා අපිට දකින මාධ්‍යයේ ප්‍රවීණයෙක් වගේම භාෂාව ඉතිහාසය සාහිත්‍ය පිළිබඳව හදාරන්නෙකු වගේම අපිට ඒ පිළිබඳව දැනුවත් භාවය ලබා දෙන්න ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක් විදිහට අපි හඳුනනවා. ජැක්සන් ඇන්තනි මහත්මයා දැන් මේ ලෝකේ කතා කරනවානේ අනාගත ලෝකේ ප්‍රාග්ධනීය දැනුම කියලා. ඒ හින්දා බොහෝ දෙනෙක් දැනුම හොයාගෙන යනවා. නමුත් දැනුම සඳහා පාවිච්චි කරන භාෂාව මොකක්ද කියන එකෙත් ආයෙත් සාකච්ඡාවක් සංවාදයක් තියෙනවා. දැන් අපේ හඳුරුව මතු කළා වගේ මේක මේ මාතෘ භාෂාව මව් භාෂාව වෙන්නේ කොහොමද? සහ විශේෂයෙන් ජාත්‍යන්තර භාෂා හොයාගෙන යන බොහෝ දෙනෙක් ඒ භාෂාව සමග වැඩ කරාට පස්සේ ඔවුන් වෙන භූමියක ඉපදුනාට පස්සේ ඔවුන්ගේ මාතෘ භාෂාව වෙන්නේ මොකක්ද? දෙවනි බසෙන් පළමු බස අපි වෙන් කරලා තියන්නේ කොහොමද? ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. මුලින්ම අවසරයි අපේ හාමුදුරනේ. මම අද ලොකු සතුටක් ලබනවා මනෝජ්. මේ වැඩසටහන මේ භාෂාව මාතෘ භාෂා දිනේ භාෂාව පිළිබඳ සාකච්ඡාවක් කියලා මේ නිෂ්පාදක තැන මට දැනුම් දුන්නාම මම තමයි යෝජනා කළේ අපේ හාමුදුරන්ව වඩම්මන්න කියලා. මම ඒ රාසෙලි කරන්නේ මං අමොද්ද සතුටක් ලබනවා ඒ පිළිබඳ. මම ඔබ වහන්සේගේ දේශනා නිරන්තරයෙන් සවන් දෙනවා. ඒවා මොනතරම් මේ විෂය පූර්ණද අවංකද කියන කාරණා ඔය දෙක එක වෙන හුඟක් අඩු වෙන්නේ අපේ හාමුදුරනේ. දැන් ඒ නිසා මනෝජ් දැන් අපි මේ අද ගත කරන්නේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනේ. ඒතර ඔබ අහන්නේ මගෙන් මාතෘ භාෂාව කියන්නේ මොකක්ද කියලා. දැන් මේකට හොඳම නිමිත්ත පහළ වෙන්නේ අපේ හාමුදුරනේ මේ දිනය යෙදවීම. ඇයි මේ යුනෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයට පෙබරවාරි 21 යොදාගත්තේ. මේක හරි අපූර්ව කතන්දරයක්. මොකද්ද කතන්දරේ? මේකේ මුල තමයි බංග්ලාදේශය. බංග්ලාදේශය තමයි යුනෙස්කෝ වලට ඉල්ලීම කළේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයක් පිහිටවන්න ඒක පෙබරවාරි 21 වෙනිදා පවත්වන්න කියලා. ඒ කියන්නේ දැන් ඉන්දීය නිදහස් සටනේදී පාකිස්තානය වෙන් වෙනවනේ ඉන්දියාවෙන්. පාකිස්තානය වෙන් වුණාම මතකද ඒ කාලේ බංග්ලාදේශ කියලා රටක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ බටහිර පාකිස්තානය සහ නැගෙනහිර පාකිස්තානය. ඒතර ඊස්ටර්න් පාකිස්තාන.
එතකොට මේ නැගෙනහිර පාකිස්තානය කියලා කිව්වේ ඔය ඊසාන දිග ඉන්දියාවේ දැන් අපි බංග්ලාදේශය කියන ප්‍රදේශය. එතකොට මේ දෙකම පාකිස්තාන හැටියට හැඳින්වුවේ. නමුත් භාෂා දෙකක්. අර බටහිර පාකිස්තානයේ භාවිතා කරන්නේ එක භාෂාවක්. නැගෙනහිර පාකිස්තාන ලෙස හඳුන්වපු ඔය බෙන්ගාලි ප්‍රදේශයේ එහි තියෙන උර්දු භාෂාව. එතකොට මේ භාෂා දෙකක් තියාගෙන තනි රටක ඉන්න බෑ කියලා ඔවුන් ඉල්ලීමක් කළා අපට වෙන් වෙන්න දෙන්න. හේතුව මාතෘ භාෂාව. ඒ නිසා අවසානයේ ඔවුන්ට නිදහස හම්බ වෙනවා. ඔවුන් එතෙන් සිට බංග්ලාදේශ කියන නමින් මේ රට ස්ථාපිත කරනවා. බංග්ලාදේශ කියලා නමක් බිහි වුණේ මාතෘ භාෂාවට පින් සිද්ධ වෙන්න නිසා. ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණා අපිට අපේ මාතෘ භාෂාව උර්දු. ඒ නිසා අපේ භාෂාවෙන් අපිට රටක් දෙන්න. රටක් සහ භාෂාවක් අතර මොනතරම් අනන්‍යතාවක් තියෙනවද කියන ඔප්පු කරපු නිසා ඔන්න අද පෙබරවාරි 21 වෙනිදා ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය බවට පත් වුණා. එහෙනම් අදවත් හාමුදුරුවනේ අපි මාතෘ භාෂාව ගැන කතා කරන්න තියෙනවා. අපිට මෙහෙම මේක හරහා බංග්ලාදේශය හරහා පැමිණිච්ච නිසා. දැන් මේ අපිට තියෙනවානේ මනෝජ් අපි අහනවා හරියට වචන කීපයක්. ඒ තමයි දැන් මව් බිම මදර්ලෑන්ඩ් නේ මව් එතකොට මව් බස මදර් ටං මේ වචන හරියට පුරුදු වෙන්නේ. එතකොට මේවා මොනවද? මව් බිම කියන්නේ මොකද්ද? මව් බිම කියලා කියන්නේ මගේ මව ජීවත් වෙන භූමියද? එතකොට තව වචන තුනක් තියෙනවා අපේ හාමුදුරනේ. ඒ කියන්නේ මේ වහන්සේට මම මේක මතක් කරනවා නෙමෙයි. දැන් ජාත භූමි, ජාන භූමි සහ මාතෘ භූමි. ඒ කියන්නේ birth land, genes land and motherland. එතකොට මාතෘ භූමිය වෙන්නේ අර ජාන භූමිය. ඒ ජීන්ස් ලෑන්ඩ් එක. එතකොට දැන් අද අපේ අය බොහෝ දෙනා පිට රටවල් වල රැකියාවලට ගිහිල්ලා එහිදී විවාහ වෙලා ලංකාවේ දෙදෙනෙක් විවාහ වෙලා දරුවෙක් ලැබෙනවා වෙනත් රටකදී. එතකොට ඒ ළමයා කල්පනා කරනවා ඒ ළමයාගේ මාතෘ භූමිය මොකක්ද කියලා. එයාව ඉපදිච්ච රට ඒක බර්ත් ලෑන්ඩ් එක. ඒක උපන් රට. හැබැයි උපන් බිම නෙමෙයි මාතෘ භූමිය වෙන්නේ. මාතෘ භූමිය වෙන්න නම් ජීන්ස් ලෑන්ඩ් එකත් හොයා ගන්න ඕනේ. එයාගේ ජාන පිහිටියේ කොහෙද? එයාගේ අම්මා අප්පා ඒ පරම්පරාවල් ඒවයි පුදුනේ කොහෙද? එතකොට ඒ නිසා ලෝකේ වටේම ඉන්න අපේ දරුවෝ මතක තියාගන්න ඕනේ ලෝකේ කොහේ ඉපදුනත් ඔවුන්ගේ මාතෘ භූමිය ලංකාවයි. මාතෘ භූමිය ලංකාව වෙච්ච ගමන් අන්න අර බංග්ලාදේශයේ යුනෙස්කෝව හරහා අපිට දුන්නු පාඩම මාතෘ භූමියට මව් බසක් තියෙනවා. මාතෘ භාෂාවක් තියෙනවා. ඒතර මේ මාතෘ භාෂාව මොකද්ද? අම්මා කතා කරන භාෂාවට නෙමෙයි මාතෘ භාෂාව කියලා කියන්නේ. මදර්ස් ලැන්ග්වේජ් වෙන්න පුළුවන් ඒක. මදර් ලැන්ග්වේජ් නෙමෙයි. අම්මාගේ භාෂාව වෙනයි. ඒ කියන්නේ මාතෘන්ගේ භාෂාව වෙනයි. මාතෘ භාෂාව. ඒ නිසා අද දවස හරි වැදගත් වෙනවා. අපේ හාමුදුරුව පැහැදිලි කළා. උන්වහන්සේට තව කාලය දුන්නා නම් අපි හැමෝගෙම කාලේ උන්වහන්සේට දුන්නා නම් උන්වහන්සේ මේ භාෂාව පිළිබඳ නිවැරදිම කාරණාව ඉදිරිපත් කරાવી. ඇයි අපේ බස වෙනත් භාෂාවල වලින් වෙන් වෙන්නේ? අපේ හෝඩිය වෙනත් භාෂාවල වලින් වෙන් වෙන්නේ ඇයි කියන කාරණාව හාමුදුරුව බොහොම හොඳට පැහැදිලි කරනවා. මම හොඳට මේ අන්තර්ජාලයේ අසා තිබෙනවා. එතකොට දැන් උන්වහන්සේ දැන් පැහැදිලි කළානේ සිදත් සංග්‍රහව. සිදත් සංග්‍රහව කවුලැකිය සඳහා ඉදිරිපත් කරු බස කියලා. හැබැයි සිදත් සංග්‍රහයේ ආරම්භයේම කියනවානේ මහද ගඳ කිලි කර සවුනේ ගෙවා දත්හට දුහුණන් දැනුම් සඳහා කරන්නෙම් සිදත් සංග්‍රහ. දැන් දුහුණෝ කියන්නේ කවුද? දුහුණෝ කියන්නේ මේ ආධුනිකයෝ තරුණයෝ අලුතෙන් මේ එළඹෙන අය. එතකොට ඒ අලුත් අය යෞවනය වෙන්න පුළුවන්, ලපටි අය වෙන්න පුළුවන්. එතකොට ඒ අයට මහ ප්‍රාණ උගන්වලා හරියන්නේ නැහැ නේ හැමදෙරුනේ. ඒ නිසා ඒගොල්ලන්ට මේ දුහුණන් දැනුම් සඳහා ඉතාම පැහැදිලිව උන්වහන්සේ දක්වලා තියෙනවා. නේ මේ දුහුණන් දැනුම් සඳහා මේක කරන්න කියලා. එතකොට මේ 2009 වසරේ මගේ මතකයේ හැටියට මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ආරාධනා ලබනවා කොරියාවේ පැවැත්වුණා නිර්මාණාත්මක හෝඩි සමුළුව. Creative Alphabetic in the World කියලා සමුළුවක් පැවැත්වුවා. ඒ සමුළුව තීරණය කළා නිර්මාණාත්මක හෝඩි ලෝකේ කීයක් තියෙනවද? ඒවා එකතු කරලා ඒවා සංරක්ෂණය කළ යුතුයි කියලා. ඉස්සරහට මේවා නිර්මාණාත්මක හෝඩි නිර්මාණාත්මක වන හේතුයෙන්ම වෙනස් වෙනවනේ. නිර්මාණාත්මක වෙනකොට ඒක පරිණාමය වෙනවනේ. ඒ නිසා මේවා සංරක්ෂණය කළ යුතුයි කියලා මහාචාර්ය ජේ.බී. දිසානායකයන් තමයි ලංකාව නියෝජනය කළේ. එතුමන් මේ සිංහල හෝඩිය දැන් මේ නායක හාමුදුරුවෝ පැහැදිලි කරපු ආකාරය, සංඥකය, යන්සය වනු විශේෂම ආකාරය සහ සංඥකය. මේකේ තියෙන විශේෂත්වය පැහැදිලි කරපුවාම අවසානයේ දැන් ලෝකේ
මාතෘ භාෂා 5000ක් පමණ තියෙනවා කියලා මම අහලා තියෙනවා. දැන් ඔබත් කිව්වා 7000ක් කියලා තවත් කොහේ ලියවිලා ඇති. මේ එදා නියෝජනය කරපු ලෝක මාතෘ භාෂා හෝඩි අතරින් හෝඩි 17ක් තෝරගත්තා. මේ 2009 වසරේ හෝඩි 17ක් තෝරගෙන ඒ හෝඩි 17 සංරක්ෂණය කළා. අනේ ඉතින් මේ සිංහල භාෂාව සිංහල හෝඩිය ඒ 17ට ඇතුළත් වුණානේ. එතකොට ඇකාරය අපි දැන් ඇමරිකා කියලාත් කියනවා ඇමරිකා කියලාත් කියනවා. හැබැයි එකම අකුරු නේ. දැන් ඇපල් කියන්න ලියන්නේ අයන්න ඒ අකුරනේ. අයන්නක් නැහැ. අපට අයන්න අපි යන්සේ අපිට ඇදේ දැම්මොත් අපි ඈම තමයි. ඉතින් එහාට අපිට ඕන නම් ඇමරිකා කියලා ලියන්නත් පුළුවන්, ඇමරිකා කියලා ලියන්නත් පුළුවන්. ඇපල් කියලා ලියන්නත් පුළුවන්, අපල් කියලා ලියන්නත් පුළුවන්. ඒ අපිට පමණයි මේක තියෙන්නේ. ඒ වගේම මේ ඊළඟ අධීරකදී අපේ නායක හාමුදුරුවෝ පැහැදිලි කරાવી මේ අපේ බස මේ අපේ අක්ෂර මාලාව සහ අපේ භාෂාව අතර තියෙන සම්බන්ධතාව. තමන්ගේ බසේ අකුරු වලින්ම තමන්ගේ බස ලියන්න පුළුවන් භාෂාවල් ලෝකේ තියෙන කීයද? ඉංග්‍රීසි භාෂාවටත් ඒ අනන්‍යතාවය නේද? ජාත්‍යන්තර භාෂාව බවට පත් වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවටත් ඔවුන්ගේ අකුරෙන් නෙමෙයි ඔවුන් ලියන්නේ. ඔය ග්‍රීක හරහා රෝමන් හරහා ගොඩනැගිච්ච අකුරු කීපයකින්. එතකොට දැන් සංස්කෘත භාෂාව වුණත් ලියන්නේ අපේ හාමුදුරනේ නාගරීය ආදී වෙනත් අකුරු වලින්. නමුත් අපි සිංහල භාෂාව ලියන්නේ සිංහල අකුරු වලින්. ඒ නිසා මාතෘ භාෂාවක් ලෙස වර්ගවන්නට, මාතෘ භාෂාවක් ලෙස ගෞරව ලබන්නට, මාතෘ භාෂාවක් ලෙස ස්ථාපිත වන්නට, සම්භාවනීය වන්නට, පවත්වන්නට ඊටාම සුදුසු භාෂාවක තමයි අප ජීවත් වෙන්නේ. ඉතින් මේක වර්තමානිකයා කොතෙක් දන්නවද, වර්තමාන ලෝකය කොතෙක් දන්නවද කියන කාරණාවේදී වැරදිකරුවන් බවට පත් වෙන්නේ ඉතින් එහෙමනම් ජනමාධ්‍යම තමයි. නේ මේ මාධ්‍ය තුලින්නේ අපි මේවා සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් මේ පළවෙනි වටේදී මම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට මේ මාතෘ භාෂා දිනයේ මාතෘ භාෂාව පිළිබඳ මේ බඳු සාකච්ඡාවක් පැවැත්වීම සහ අපට ආරාධනා කිරීම පිළිබඳ. ඔව් භාෂාවේ තියෙන පොහොසත්කම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා. අපිට ඉදිරියේදී තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අපි ගාමිණී කුමාර විතාන මහත්මයාටත් ආරාධනා කළා. එතුමා රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක්, දේශකයෙක්, ඒත් එක්කම අභිප්‍රේරකයෙක් විදිහටත් කටයුතු කරනවා. ගාමිණී කුමාර විතාන මහත්මයා දැන් අපි අහලා තියෙනවා මේ අපි මේ ඉලක්කම් වලින් කියන භාෂා ප්‍රමාණය මාතෘ භාෂා ප්‍රමාණයෙන් 90%ක් විතර භාෂාවන් පාවිච්චි කරන්නේ ලෝක ජනගහනයෙන් 4%ක විතර ප්‍රමාණයක් කියලා. ගොඩක් වෙලාවට භාවිතා නොකරන, කතා නොකරන භාෂාවන් අර අපි කලිනුත් සඳහන් කළා වගේ මල භාෂා ගණයට වැටෙනවා කියලා. නමුත් ප්‍රබල භාෂාවන් එහෙම නැතිව තවදුරටත් පවත්වාගෙන යන්න සහ වර්ධනය කරන්න, පෝෂණය කරන්න ඉඩ තියෙන බවත් අපි දන්නවා. සිංහල භාෂාවත් එහෙම බලවත් භාෂාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් නේද? සතකෙම අවසරයි අපේ නායක හමුදුරන්ට දෙපා නැමද අවසර පතනවා. අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කලාකරු ජැක්සන් ඇන්තනි සූරීන් එක්ක මේ ආනන්දජනක උදෑසන මේ දෙපළත් එක කතා කරන්න ලැබීමම මනෝජ් මේ බොහොම ප්‍රමුදිත කාරණයක් පළවෙනි දේ. ඒ වගේම ප්‍රමුදිත දවසක්, රමණීය දවසක්. මොකද ජාත්‍යන්තර මව් භාෂා දිනය කියන්නේ රමණීය දවසක්. මේ අපේ නායක හමුදුරෝ මහාචාර්ය හමුදුරෝ ඒ ගැන ඉතාම මැනවින් ප්‍රකාශ කරා. දැන් ඔබ ඇසූ ප්‍රශ්නේ ඇත්ත ඒ කියන්නේ දැන් නායක හමුදුරෝ පැවසුවා මල භාෂා කියලා එකක් නැහැ කියලා. දැන් මල භාෂා කියලා දෙයක් නැහැ. දැන් මේ භාෂාව නිතරම භාෂාවේ මේ උත්තම තත්ත්වයට අපි සලකනවා අපේ භාෂාව. ඒක තමයි අපේ අනන්‍යතාවය. ඒ වගේම අනිත් භාෂාවලුත් ඒ අය සලකනවා ඒ අයගේ භාෂාව උත්තම ගණේලා සලකනවා. දැන් ඔබ අහන ප්‍රශ්නේ තමයි මේ භාෂාවල් කොයිතරම් ආකාරයකට අපි යොදා ගන්නවද කියලානේ. ඒකනේ බලවත් බව. අපි දැන් අන්තර්ජාතික අධ්‍යයන කටයුතු කරනකොට දැන් මගේ විෂය සත්ව විද්‍යාව ඇත්තටම දැන් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ඔය වගේ විෂයන් හදාරනකොට අපි හාමුදුරුවනේ සිංහල විෂය පවා අපට සිද්ධ වෙනවා වෙනත් භාෂාවල් හදාරන්න. වෙනත් භාෂාවල් ඔස්සේ යන්න. නමුත් මේ කොයි භාෂාව හැදෑරුවත් අපේ මුල තියෙන්නේ කොමලත්වයේ තියෙන්නේ අපේ මාතෘ භාෂාවේ. දැන් මව් භාෂාව කිව්වේ ජැක්සන් ඇන්තනි මහත්තයා කිව්වාගේ අම්මා කතා කරන භාෂාව නොයි අර ඥානමය භාෂාව. දැන් මව යනු මවන්නේ කියලා කුමරුතුංග මුනිදස්සු සඳහන් කරලා තියෙනවා. මව යනු මවන්නේ. කවුද මවන්නේ? මොනවද මවන්නේ? මනෝජ් මව කියන්නේ දරුවාට
සුන්දර ලොවක් තනන්නේ වගේම පිය පුරුෂයාට සුන්දර ලොවක් තනන්නේ. ඒතර මව කතා කරන බස තමයි දරුවා ඉගෙන ගන්නෙ. දැන් හෝඩි පොතේ අයන්න සමග අම්මාගේ පින්තූරෙත් එක්ක අයන්න බැඳිලා තියෙන අම්මා තමයි කොමල වස්තුව දරුවෙකුට. ඒතර හැම ජාතියකම දරුවෙකුට අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තට වඩා ඇත්තටම මං හිතන්නේ මෙතුමත් එකඟ වෙනවා ඇති තාත්තට වඩා සමීපස්ත ලගන්නාසුළු වස්තුව තමයි දරුවෙකුට අම්මා. ඒතර ඒ අම්මා කතා කරන බස තමයි අම්මා දෙන බස තමයි දරුවා ඉගෙන ගන්නේ දරුවා මේ වහරන්නේ. එතකොට අපිට මේ මොන භාෂාවල් හදාරලා අපි මොන අධ්‍යයන කටයුතු ආචාර්ය උපාධි වේවා ශාස්ත්‍රවේදී වේවා වෙනත් මාස්ටර්ස් වේවා අපි ඉදිරියට ගියත් ඒ භාෂාව හදාරන්න නැතුව බෑ. සමහර සොයා ගැනීම තියෙන්නේ ඒ භාෂාවල් වලින්. නමුත් අපි නිතරම මව්බස හරහා අපේ මව්බස කුමක්ද? මේ මව්බස හරහා ඉදිරියට යනකොට ඒකේ තියෙන ලොකු අනන්‍යතාවයක් සහ පෞරුෂයක් ගොඩනගෙනවා. දැන් එක උදාහරණයක් හැටියට කියනවා නම් දැන් මේ මට වඩා අත්දැකීම් ඇති විදේශගත අත්දැකීම් අපේ මේ දෙපළට අපේ නායක හමුදුරන්ටයි ජැක්සන් ඇන්තනි මහත්තයාට දැන් මම දකින්න දෙයක් තමයි අපේ මේ කලාකරුවාණෙනි දැන් ওই පිටරටකදී මනෝජ් හරි ආසයි මාසයක් දෙකක් ගත කළාට පස්සේ අපිට හරි ආසයි අපේ හඬක් ඇහෙනවට. අපේ හඬක් ඇහෙන්න අපි හරි ආසයි. ඒ කියන්නේ අපි සමහර වෙලාවට දුවගෙන ගිහිල්ලා ඇඟේ එල්ලෙන්නේ ඉන්දියානු ජාතිකයන්. මොකද අපි වගේ නිසා. දැන් මේකට මම හොඳ කතාවක් කියන්නම්. පුංචි කතාවක් කියන්නම් මගේ වාරෙදී. දැන් නෙල්සන් මැන්ඩෙලා නොබෙල් සම්මානලාභී ශ්‍රේෂ්ඨ නෙල්සන් මැන්ඩෙලා සූරීන් සිරගත කරනෝනේ දකුණු අප්‍රිකානු කොංග්‍රසයේ නායක. සිරගත කරන රොබන් දූපතේ. සිරගත කරනහම මුන්නේ අර සිපිරි ගෙදර ඇඳුම ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇඳුම ප්‍රතික්ෂේප කරනවා මට ජාතික ඇඳුම අඳින්න ඕනේ කියනවා. ඒතර සුදු ජාතික ආණ්ඩුවක් නේ තියෙන්නේ දකුණු අප්‍රිකාවේ. ඕන් කියනවා හරි ඔබට ඇඳුම අඳින්න පුළුවන් නම් අපි ඔබට දඬුවමක් දෙනවා. මොකද්ද ඔබට දෙන දඬුවම? ඔබව වෙන් කරනවා. ඔබව කොන් කරනවා. ඔබ වෙනම කුටියක රඳවනවා. කැමතිද? කැමති. මම ජාතික ඇඳුම ඇඳලා වෙනම කුටියක ඉන්න කැමති. මේ එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානේ මේ කතාව තියෙන්නේ මනෝජ්. නෙල්සන් මැන්ඩෙලා සඳහන් කරන ස්වයං ලිඛිත චරිතාපදානේ ඔටෝබයෝග්‍රැෆි සඳහන් කරන මනෝජ්. සතියක් යනකොට මේ තමන්ගේ මව්බස නොවසා මාතෘ භාෂාව නොවසා හොඳයි. සතියක් නොවසා ඉන්නකොට එතුමා කතා කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් සිර කුටියට එන ඕනේ කැරපොත්තෝ, මීයෝ, විවිධ මකුළුවෝ මේ මකුළුවොත් එක්ක කතා කරන්න පටන් අරගෙන. අවසානයේ නෙල්සන් මැන්ඩෙලා මේ හිටපු ජනාධිපතිතුමා පරාජය බාරගෙන අර ඇඳුම ගලවලා සාමාන්‍ය සිපිරිගේ ඇඳුම අඳින්න පුරුදු වෙලා. මොකද අර මව්බස මනෝජ් හරි මිහිරි. දැන් අපේ වෙනත් භාෂා හරහා ප්‍රබල භාෂාය කියලා සම්මත දේවල් හරහා අපේ අධ්‍යයනයන් කළාට අපි ලන්ඩන් ගිහිල්ලා ඉගෙන ගත්තට සෝබෝන් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තට හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තට අර මව්බස අතිශය රමණීයයි. ඒ අනන්‍යතාවය හරි රමණීයයි. ඒක කාටවත් අමතක කරන්න බෑ. දැන් ඩොයිච්ලන්ඩ් එකේ ජර්මන් ජාතිකයෙකුට ඒක අමතක කරන්න බෑ. අපට අමතක කරන්න බෑ. ඒක තමයි අර ජැක්සන් ඇන්තනි සූරීන් කිව්වා වගේ අර මේ තියෙන ඥානමය සම්බන්ධතාවය. ඥානමය සම්බන්ධතාවය. ඉතින් ඒක නිසා මැන්ඩෙලා අවසානයේ අර පිරිස එක්ක දැම්බලු සාමාන්‍ය ඇඳුම ඇඳලා. ඒ වගේම මේ භාෂාවට කොමලත්වයක් තියෙනවා හැම බසකටම. ඒ කොමලත්වය සපයන්නේ කවුද? කලාකරුවෝ. ප්‍රවීණයෝ අපේ විදග්ධයෝ. ඒ විශේෂයෙන්ම ගේය පද රචකයෝ, කලාකරුවෝ, නාට්‍ය රචකයෝ. දැන් ඒ දවස්වල මනෝජ් මම හරි ආසාවෙන් කියවන තීරු ලිපි දෙකක් තිබුණා. එකක් තමයි මානිගේ තීරුව. සුන්දර නිහතමානී දෙමළ අපේ රෝහණ පුත්‍රයාගේ. තව එකක් තිබුණා මේ පනාපුත්‍ර කුහුබු පැණියා. කොමල බස කියන එක නිර්මාණ ශිල්පියෙකුට හම්බුනහම කොමලව තමන්ගේ නම පවා හරවත හැකි. පනා කියලා කියන්නේ මොනවද? කොස් වල තියෙන කුඩා මේ අපේ හැමදෙරේ කුඩා මලට කියන්නේ පනා මල අපේ පළාත්වල. පනා ජැක්සන් කියන්නේ පුතා, ජැක්සන් කුහුබු පැණියාගේ ඇන්ට් හනි. මම හිතන්නේ ප්‍රේමකීර්ති ඩල්විස් මහතුමා ඒකට විවරණය කරලා තිබුණා. ඉතින් අර ඒ කලාකරුවෙකුට රසඥතාවයේ දන්න මිනිස්සෙකුට අපි වගේ විද්‍යාඥයන්ට නෙවෙයි මේ බස කියන එක හම්බුනාම හොඳ මෙවලමක් වෙනවා මනෝජ්. ඒතර බසේ මිහිරියාව ඇති වෙන්නේ ගීය පද රචකයෝ, කලාකරුවෝ, කවීන්, ලේඛකයෝ, මමත් එක පැත්තකින් ලේඛකේ. ඒතර ඒ අයට හම්බුනා තමයි බසේ මනරම් බව, මනස්කාන්ත බව ගලාගෙන යන්නේ. මේ ඉතින් පනාපුත්‍ර කොහොම පැණි අපිත් එක්ක ඉඳීම මට හරි සතුටක් මේ වෙලාවේ. හොඳයි අද මේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය පෙබරවාරි මාසයේ 21 වෙනිදා. හොඳයි අපි ජාත්‍යන්තර මව් භාෂා දිනයේ ඉරිදා අයබෝවන් සංවාදයේ ගොඩනගමින් ඉන්නේ.
දැන් මේ අපේ භාෂාවේ ලිඛිත ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 300 වසරේ වෙස්සගිරිය සෙල්ලිපේ ඉඳලා වර්තමානයේ මේ ලියන කියවන දේවල් දක්වා අපි සාකච්ඡා කරනවා. සහ අපේ භාෂාව පෝෂණය වුණු තැන් පිළිබඳව අපි කතා කරනවා. දෙමළ භාෂාව වෙන්න පුළුවන්, පාලි සංස්කෘත භාෂාවන් වෙන්න පුළුවන්, යුරෝපානු භාෂාවන්, යුරෝපීය භාෂාවන් වෙන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ තියෙන අභියෝග ඇතුලේ සමහරලාට වාක්කෝෂයේ පටුවීමත් එක්ක භාෂාවට තියෙන අනන්‍ය ලක්ෂණ සහ පැවැත්ම පිළිබඳව අපි සංවාද විවාද තර්ක කරන අවස්ථාවක් තියෙනවා. මේ සියල්ලත් එක්ක භාෂාවේ ස්වභාවිතය සහ අවභාවිතය කියන කාරණේ මාතෘකාවක් අරගෙන විදිහට අපේ හාමුදුරනේ අපිට කතා කරමු. සන්තෝෂයි මාතෘකාව සම්බන්ධයෙන්. 1982 විතර වගේ මේ යක්ෂණන්තර මැතිතුමනි අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යෝ හැටියට ඉන්න කාලේ එස්පෙරාන්තෝ කියලා භාෂාවක් ආවා. මම මේකේ සමාජිකත්වයේ ගත්තා. සමාජිකත්වයක් ගත්තා කියලා කිව්වම මේක සංවිධානයක්නේ. එස්පෙරාන්තෝ භාෂාව ව්‍යාප්ත කිරීම කියලා නිය විශ්වවිද්‍යාලයට ඇවිදilla. පියව මොකක්ද එස්පෙරාන්තෝ? එස්පෙරාන්තෝ කියලා කියන්නේ භාෂාවක් හදාපු එකක්. එස්පෙරාන්තෝ ලංගුවෝ කියලා. එතකොට ඒගොල්ලෝ ප්‍රිෆික්ස් එක, සෆික්ස් එක ප්‍රත්‍යය හැටියට ඕ යන්න තමයි ගන්න. එලිපන්තෝ ආදි වශයෙන් භාෂාවක් හදලා. එතකොට ඒකෙන් බයිබලෙත් ලියලා, තව දේවල් ලියලා ලොකු වැඩපිළිවෙලක් හදලා ජාත්‍යන්තර භාෂාවක්, ඒ කියන්නේ මුළු ලෝකෙටම එක භාෂාවක් හැදීමේ ව්‍යාපෘතියක්. ඉතාම කෙටි කලක් තුල අසාර්ථක වුණ ව්‍යාපෘතියක්. ඇයි ඒ? භාෂාවල් හදන්න බෑ. භාෂාවල් හැදෙන්න ඕන. එක තැනක එක විදිහට නොතියන මොකක් හරි එකක් තියෙනවා නම්, මොනවා හරි ඒවා තියෙනවා නම් ඒවා අතර පළවෙනි එක තමයි භාෂාව. භාෂාවල් හදන්න බෑ. භාෂාවල් හැදෙන්න ඕන. දැන් අපේ ජැක්සන් මැතිතුමා ඉතාම කුඩා, ඉතාම ලොකු කාරණාවක් කෙටියෙන් කිව්වා එතුමාගේ සීමිත වෙලාවේ. ඒකට වැඩි අගයක් දෙන්න හින්දා මේක කියන්නේ. ඉංග්‍රීසි භාෂාවට අකුරු නැහැ. ඉංග්‍රීසි භාෂාවක් අකුරු නැහැ. සංස්කෘත භාෂාවට අකුරු නැහැ. පාලි භාෂාවට අකුරු ඇත්තෙම නැහැ. මේ කිසි භාෂාවකට අකුරු නැහැ. ඒගොල්ලෝ ඔක්කොම අකුරු රෙන්ට් එකට අරන් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව ලියන්නේ ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ ආදී භාෂා ඔක්කොම ලියන්නේ රෝමන් අකුරු වලින්. ඒ හින්දා නේවා ටයිම්ස් කම්පැනිෙන් හදාපුවාම ටයිම්ස් රෝමන් වෙලා අලුත් වර්ෂන් එක විතර ටයිම්ස් නිව් රෝමන් වෙන්නේ. ඒවා අකුරු රෝමන්. එතකොට රෝමන් කියන්නේ අකුරු જાතියක්, භාෂාවක් නෙමෙයි. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්, අකුරු જાතියක් නෙමෙයි. සංස්කෘත කියන්නේ භාෂාවක්, අකුරු જાතියක් නෙමෙයි. දේවනාගරී කියන්නේ අකුරු જાතියක්, භාෂාවක් නෙමෙයි. සිංහල කියන්නේ භාෂාවක්, අකුරු જાතියක්. ඒ භාෂාවෙන් වෙන එකක් ලියන්නත් බෑ. වෙන එකක් ලියන්න. මේකේ දැන් මේවා මාධ්‍ය වලින් ලොකුට කියන්නත් බෑ. දැන් මේ අපේ භාෂාවේ වචන සමහර වෙලාවට වෙන භාෂාවක අකුරු වලින් කියන්න ගියාම කියවෙන්නේ වෙන එකක්. මට කියන්නකෝ SMS ගහනවා අකුරු වලින්. ඒ SMS ගහනකොට ඉංග්‍රීසි රැය වෙන්න කලින් එනවා කියලා කොහොමද කියන්නේ? රැය වෙන්න කලින් එනවා. ඒතර කොයි විදිහටද මීනින් එක යන්නේ නේද? ඉතින් ඒ වගේ භාෂාවල භාවිතයන් තියෙනවා. සැමට සෙත් වේවා. කොහොමද ඉංග්‍රීසි සැමට සෙත් වේවා. එතකොට එහෙම ගත්තාම මං කියන්නේ භාෂාව සතු අනන්‍ය ලක්ෂණය. ඔබ ඇහැවි භාෂාවේ ස්වභාවිතය සහ අවභාවිතය. භාෂාවක් කියන්නේ පූජනීය දෙයක්. මට මතකයි ජැක්සන් ඇන්තනි මැතිතුමනි අපි ඒ ලෙවල් ලියන කාලේ වාක්‍ය රචනා ලියන්න දෙපෙන්. ඒ කාලේ වාක්‍ය රචනා කියලා කියන්නේ රචනා ලියන්න ඕනේ. විශ්වාස කරන්න මම ඇඩ්වාන්ස් ලෙවල් ලියන කාලේ, ප්‍රාචීන මධ්‍යම ලියන කාලේ රචනා ලියන්න හින්දා මගේ ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දැන් මාස සති 2යි. උන්වහන්සේ මට දුන්නේ, මට කිව්වේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අහන්න. ඊට අමතරව පත්‍රවල කතු වැකිය කියවන්න කියලා. අනේ මැතිතුමනි, මගේ ගෝලයන්ට මට ඒ වාක්‍ය කියා අවවාද කරන්න නොහැකි හැටි. මට කොච්චර කනගාටුද. මගේ ලොකු හාමුදුරුවෝ මට කිව්වා ප්‍රවෘත්ති අහන්න, ප්‍රවෘත්ති වලින් පස්සේ කියන පසුබිම අහන්න
පුවත්පත්වල කතුවැකිය කියවන්න රචනා ලියන්න භාෂාව ඉගෙන ගන්න ඕනේ නම් ඒ අවවාදය මට දෙන්න වෙලා නැහැ. දැන් භාෂාවේ ස්වභාවිතය සහ අවභාවිතයේ වග කිව් යුත්තන් කවුද කියලා මෙතනම ඉඳලා කියන්න වෙනවනේ. එහෙමයි. දැන් ගුවන් විදුලිය කියලා කියන එක ඒ කාලේ අපිට ඒ කාලේ තිබුණේ එකයිනේ. ළඟ ගුවන් විදුලි සංස්ථාව විතරනේ. මේ අල්ලපෑටේ. එතකොට ඒ වගවීම මාධ්‍ය කියන්නේ ආකර්ශනීය හා ජනප්‍රිය එකක් නේ. එය විසින් කොපමණ අප විසින් අපෙන් උදුරා ගත්තද කියන්නේ. භාෂාව මොන්න තරම් මනරම් ලෙස ලියූ ඇත්තොද හිටියේ උඩඟු ලියන්. ගොතා බඳින නීල වරල සරසන්නට. සුසීමා. දැන් මේ හැම දෙයක්ම ගත්තාම මනරම් එකී භාෂාවේ අවභාවිතය භාෂාව අවභාවිත වෙනවා කියලා කියන්නේ භාෂාව දූෂිත වෙනවා කියලා කියන එක. භාෂාව එක විදිහකට තියෙන්නේ නැහැ තමයි. එක විදිහකට තියෙන්නේ නැහැ කියන්නේ ජරා කරනවා කියලා කියන එක නෙමෙයිනේ. දැන් මිත්‍රයා යාළුවා අපි ඒ කාලේ කතා කරන්නේ. ෆ්‍රෙන්ඩා කියන්නේ මිත්‍රයාද? ෆ්‍රෙන්ඩා කියන්නේ මිත්‍රයා නෙමෙයි. ඒතර ෆ්‍රෙන්ඩා කියලා එකෙක් ඉන්නවනේ. නේද? දැන් පොරත්වාරෝපණය කියලා වචනයක් තියෙනවනේ. පොරභාවය කියලා එකක් තියෙනවනේ. එහෙම එකක් තියෙනවා. අලුතෙන් හැදිච්ච වචනයක් තියෙනවා. මම කියන්නේ එක විදිහකට තියෙන්නේ නැහැ. හැබැයි ඒක දූෂිත කරන්න හොඳ නැහැ. දූෂිත වෙන්නේ කොහොමද? මම ඉන්දියාවේ මේ ඉගෙන ගන්න කාලේ ඉන්දියාවට වෙච්ච දේ, හින්දි භාෂාවට වෙච්ච දේ අපි මැච් බලනවනේ. මැච් එක බලනකොට මැච් එකේදී එක්කෙනෙක් කියනවා ආච්චා running between wicket. අච්චා running between wicket. දැන් හින්දි භාෂාවට අපිට වඩා වෙච්ච දෙයක් ඒක. ඒක නිසා භාෂාව පාරිශුද්ධව රැකගත නොහැකි. ඒ අපාරිශුද්ධ කරන එක වළක්වා ගත යුතුයි. පාරිශුද්ධව ඒ කියන්නේ හත්මුතු පරම්පරාවෙන් පාරිශුද්ධ වූ භාෂාවක් ඉතුරු කරගන්න බැරි වේවි. මේ මහා වූ සුළඟක්නේ භාෂාව සුළඟක්නේ. ඒක නිසා විවිධ වෛරස් එකට එන බව ඇත්ත. හැබැයි හිතාමතා දූෂණය කරනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකම්ම රේඩියෝ වල දාපුවාම මාධ්‍ය දාපුවාම ඒකෙන් කියවෙන එක හිතාමතා භාෂාව දූෂිත කිරීමක් නෙමේද? ඒක සිංහලයට වේවා දෙමළට වේවා දෙමළ channel ආපුවම බලාපුවම දෙමළ channel එකෙත් එහෙම තමයි. ඉතින් ඒක හින්දා භාෂාව කියන්නේ ස්වභාවිතව පවත්වාගත යුත්තක්. භාෂාවේ තියෙනවා කාව්‍ය අංශය කියලා එකක්. කවි ලියන්න භාෂාවක් පාවිච්චි කරනවා. ඒක වෙන්නම කතාවක්. ගීත ලියන්න වෙනම භාෂාවක් පාවිච්චි කරනවා. ඒක වෙන්නම කතාවක්. නව කතා ගත්තාම නව කතාවලත් විවිධ භාෂා තියෙනවනේ. හෙය්‍යම්මාරුවේ තියෙන භාෂාව නෙමෙයිනේ මේ ගංගාසානිස්සංග තියෙන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි එකී භාෂාව ඇතුලේ තියෙන විශේෂතාවට අපි කියනවා උපභාෂා ලක්ෂණ කියලා. පරිමිත ලක්ෂණ කියලා. පරිමිත භාෂා, ප්‍රාදේශීය භාෂා ආදි වශයෙන් උපභාෂා ලක්ෂණ තියෙනවා. එකී ඒවා වාග් විද්‍යාව හා ගැඹුරු ව්‍යාකරණ හැදෑරීමේ විෂයයක්. ඒක වෙනම කතාවක්. හැබැයි භාෂාවන් අවභාවිතා කරන්න හොඳ නැහැ. අවභාවිත කරන්න හොඳ නැහැ. අවභාවිතයක් ඇතුලේ භාෂාවක් සතෝ තියෙන අනන්‍යතාව නැති වෙනව නෙමෙයි වෙන්නේ. අනන්‍යතාවය නැති වෙනව විතරක් නෙමෙයි වෙන්නේ. ඒක සතෝ තිවිච්චා වූ තියෙනා වූ ප්‍රතිශක්තිය නැති වෙනවා. ප්‍රතිශක්තිය නැති වෙච්චාම භාෂාවක තියෙන බලය නැති වෙනවා. බලය නැති වෙච්චාම දුර්වල වෙනවා. දුර්වල වෙච්ච ගමන් ගහලා අයින් කරන්න පුළුවන්. ඔබ කිව්වා ලෝකයේ නැති වෙන භාෂා කීපයක් තියෙනවා කියලා. ඔබ නොකී තව කාරණාවක් තියෙනවා. භාෂා ගණනාවක් මෙලොවෙන් තුරන් වීමට නියමිතයි කියලා. ඔබ නොකී කාරණාව මම කියන්නම්. එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන තියෙනවා. ඉදිරි සියවස් කීපය ඇතුළත නැති වෙන භාෂා අතරත සිංහල එකක් කියලා. ඒක එහෙම වෙන්නේ ඇයි? ඒක එහෙම වෙන්නේ එක අපි භාවිත කරන්නේ නැහැ. එක දෙක ස්වභාවිත කරන්නේ නැහැ. තුන අවභාවිත කරනවා. මේ කාරණාව විසින් භාෂාව සතුව තියෙනා වූ ශුද්ධවන්තභාවය, භාෂාව සතුව තියෙනා වූ ගුණය, භාෂාව සතුව තියෙන බලය, භාෂාව සතුව තියෙනා වූ පවිත්‍රතාව ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඇඟ තියෙන්නේ පවිත්‍රව සහ බලවත්ව තියාගන්න නෙමේද?
රට තියෙන්නේ පවිත්‍රව සහ බලවත්ව තියාගන්න නෙමේද? ඇඳුම තියෙන්නේ පවිත්‍රව සහ බලවත්ව තියාගන්න නෙමේද? අපේ පවුල් තියෙන්නේ පවිත්‍රව සහ බලවත්ව තියාගන්න නෙමේද? අපි ගාව අපේ මනස තියෙන්නේ පවිත්‍රව හා බලවත්ව තියාගන්න නෙමේද? ඒ වගේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම භාෂාව තියෙන පවිත්‍රව සහ බලවත්ව තියාගන්න. පවිත්‍රව කියලා කියන එකෙන් අදහස් කරන්නේ කිසිදු සම්මිශ්‍රණයකින් තොරව තියාගන්න නෙවෙයි. ප්‍රවාහයක් ලෙස ගලාගෙන යනකොට අපිට නියෝග කොට නවත්වා ගත හැක්කක් නෙවෙයි. ගංගා ගලාගෙන යන්නේ කෙසේදයි හැදෑරිය හැකියි. ගංගාවල් ගැලිය යුත්තේ මෙසේයයි නිර්දේශ කළ නොහැකි. ගංගා ගලාගෙන යන්නේ කෙසේදයි හැදෑරිය හැකියි. අධ්‍යයනය කළ හැකි. ගංගා ගැලිය යුත්තේ මෙසේයයි නිර්දේශ කළ නොහැකි. භාෂාත් ඒ වගේ. ඒ හින්දා ගංගාවක් ගලාගෙන යන විදිය හදාරපුවාම ලංකාවේ ගංගාවලට වෙච්ච දේම භාෂාවටත් වෙලා. සුද්ධ වූද පවිත්‍ර වූද ප්‍රයෝජනවත් වූද ගංගාවල් වලට වැසිකිලි පෝච්චි හැරවීමේ කූට සහ න්‍යාය විරෝධී වූත් දූෂිත හා අසත්භාවී වූත් අසත්පුරුෂ ක්‍රියාවම භාෂාවලකට කරපුවාම එකී භාෂාව තව දුරටත් පාවිච්චි කළ නොහැකි තරම් දූෂිත වෙනවා විතරක් නෙවෙයි. එය පාවිච්චි කිරීම විසින් අප විසින් එයත් දෙකම දූෂිත කරනු ලැබ තියෙනවා. ඒක වාසනාවන්ත තත්වයක් නෙවෙයි. එමයි අපේ හාමුදුරුවෝ ඉතා ප්‍රායෝගිකව ඒ තත්ත්වය පැහැදිලි කළා. භාෂාවන් රැගෙන යන ප්‍රවාහයන් හරහා සිදුවන දේ සහ සියල්ල වෙනස් නොවී පවත්වා ගන්නට නොහැකි. නමුත් අපි ඒ සීමාව හඳුනාගත යුතුයි කියන කාරණය අපේ හාමුදුරුවෝ සඳහන් කළේ. ජැක්සන් ඇන්තනි මහත්මයා එතනින්ම යොමු වෙනවා නම් දැන් හින්දි භාෂාව පිළිබඳව අපේ හාමුදුරුවෝ උදාහරණයක් අරගත්තා. අපේ භාෂාව මව් භාෂාව පිළිබඳව උදාහරණ අරගත්තා. ඉංග්‍රීසි භාෂාවත් භාෂා 100කට වැඩි ප්‍රමාණයකින් වචන මිලියනයක් විතර අලුතින් එකතු වෙලා තියෙනවා කියලා කියවෙනවා. භාෂාවන් වෙනස් වෙනවා, පෝෂණය වෙනවා, තව භාෂාවන්ගෙන් ඊ සඳහා යම් එක්කාසු වීම සිද්ධ වෙනවා. ඒ අතරේ එහෙම භාෂාව තවදුරටත් වෙනස් නොවි රැක ගන්න පුළුවන්ද? අපේ භාෂාව මේ මොහොතේ රැකෙනවද කියන ප්‍රශ්නෙට අපි යමු. දැන් අපි භාවිත භාෂාවක්නේ. මේක අනාදිමත් ඉතිහාසයක් තිස්සේ භාවිතා වෙනවා. ඒක අපිට ලිඛිතය, කතිතය අපිට කතිතය කෙසේ වෙතත් ලිඛිතය හොයාගන්න පුළුවන්. ලිඛිතය හරහා කතිතය පවා හොයාගන්න පුළුවන්. සීගිරි ගී කියවපුවාම අපිට කතිතය ඒ යුගයේ කතිත භාෂාව කොහොම තියෙන්නේ නැද්ද කියලා හිතාගන්න පුළුවන්. ටේප් කරලා නොතිබුණාට අපිට හොයාගන්න පුළුවන් සෙල්ලිපි වලින් අපේ මේ සාහිත්‍යයෙන්. එතකොට මේ භාෂාව භාවිතා වෙනවා. ඒත් එක්කම විද්‍යාත්මක කාරණාවක් තියෙනවා. ඕනෑම දෙයක් පරිණාමය වෙනවා. එතකොට භාෂාවත් පරිණාමය වෙනවා. අපේ හාමුදුරුවෝ ඉතාම වටිනා කාරණාවක් කිව්වා භාෂාවක් වෙනස් වෙනවා. හැබැයි වෙනස් කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ මිනිහුන්ට ජීවත් වෙන්න ඉඩ දෙනවා මිසක් මරන්න බෑනේ. හැබැයි මරනවානේ. ඒතකොට ඒක වරදක්. ඒක ප්‍රාණඝාතයක්. ඒ වගේ භාෂාව වෙනස් කරන්න බැරි වුණාට වෙනස් කරනවා. ඒ වෙනස් කරන එක ප්‍රාණඝාතයක් හා සමානම පාප කර්මයක්. ඒතකොට කවුද මේ භාෂාව වෙනස් කරන්නේ? සමා අවසර අපේ හාමුදුරුවනේ මමත් මාධ්‍යකාරයෙක්. මමත් එක්තරා කාලයක මේ මාධ්‍ය ආයතන කිහිපයකම පරිපාලන සේවයේ ඉඳලා තියෙනවා. මම රේඩියෝ මාධ්‍යයක සහ රූපවාහිනී මාධ්‍යයක. ඒතකොට මම දන්නවා එහි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන හැටි. ලංකාවේ භාෂාව මැරීම සඳහා මේ රටේ මාධ්‍ය කොයිතරම් බලපානවද කියන කාරණාවට හොඳ සාක්ෂිකාරුවෙක් මම. මොකද මේ දැන් ඉස්සර හිටියා බස් ඇදුරු. පස්සේ මේ බස් රියදුරන් මේ භාෂාව අතට ගත්තනේ. එතකොට දැන් භාෂාව මූලික කොටගත් මාධ්‍යයක් පරිපාලනය කිරීමේදී ඒ පරිපාලන නිලධාරී පැලැන්තියේ භාෂාවේ ගුණය, භාෂාවේ අගය දැනගන්නට ඕනනේ. දැන් අපිටත් පුංචි කාලේ කියා දීලා තියෙන්නේ සිළුමිණ පත්තරේ කතු ඇකේ කියවන්න, රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහන්න ප්‍රමිති භාෂාව දැනගන්න. එතකොට අපි උපභාෂා තියෙනවා. මාතර කතා කරන එක විදිහකට, බදුල කතා කරන්නේ ඌව පළත් තවත් විදිහකට, කඳුරට තවත් විදිහකට. හැබැයි ඒ සියල්ලන්ටම තේරෙන භාෂාව තමයි ප්‍රමිති භාෂාව. එතකොට මේ ප්‍රමිති භාෂාවෙන් තමයි මාධ්‍ය හැසිරෙන්නේ. නමුත් මේ භාෂාව ඔය ලංකාවට වෙළඳ වාදය ඇවිල්ලා, තරඟකාරීත්වය ඇවිල්ලා, එතකොට විවෘත වෙළඳ ආර්ථිකයේ වැරදි තැනින් අල්ලගෙන අපි මේක මත ඔහේ කාට එක විකුණන්න පටන් ගන්නකොට මේ මාධ්‍ය ආයතන අතර තරගයක් හට ගන්නකොට කලින් තිබුණේ ජාතික රූපවාහිනිය විතරයි, ඊට කලින් තිබුණේ ගුවන්විදුලි සංස්ථාව විතරයි. ඊට පස්සේ මේ මාධ්‍ය අතර තරගය හටගත්තාම තරගයෙන් ජය ගැනීම සඳහා මෙන්න භාෂාව වෙනස් කරන්න පටන් ගත්තා අපේ හාමුදුරුවෝ. දැන් එකම ප්‍රවෘත්තියක් සිද්ධ වුණාම
ඒ ප්‍රවෘත්තිය හැම මාධ්‍යෙම දක්වන්නේ එකම විදිහටනේ. හැබැයි මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන විදිහ වෙනස් කරලා ආකර්ෂණයක් ලබා ගන්න උත්සාහ කළා. කිසියම් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් තනි තීරණයක් ගත්තා. ඒ පරිපාලනය භාෂාව පිළිබඳ කිසිදු දැනුමක් ඇති පරිපාලනයක් නොවේ. ඔවුන් තීරණයක් ගත්තා ප්‍රවෘත්ති භාෂාවේ භාවිතා කරපු ව්‍යාකරණ සරල ව්‍යාකරණය මරනවා කියලා. ඒ කියන්නේ උක්තය ව්‍යාකරණානුකූලව වාක්‍ය හදාගෙන උක්තයේ සිට ඇවිල්ලා ආඛ්‍යාතය මරනවා. ගියා කළා ආවා කියලා ඉවර කරන්න පටන් ගත්තා. ඒ වගේ මේ ප්‍රවෘත්ති කිව්වේ නෑනේ මේ අර දුෂ්කර බන්ධන වලින්. ප්‍රවෘත්ති කිව්වේ නිවැරදි ව්‍යාකරණයෙන්. ඒ නිවැරදි ව්‍යාකරණය මරලා ඔවුන් භාෂාව භාවිතා කරන්න පටන් ගන්නකොට මම තවත් එක මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් ගුවන් විදුලි මාධ්‍යයක මම ඒ භාෂාව මරපු ආයතනයේ ප්‍රධානියා සමග පුද්ගලික මිත්‍රයි අපි. මං ඇහුවා ඇයි මෙහෙම කරන්නේ? ඇයි මේ භාෂාව මරන්නේ? ඇයි මේ ප්‍රවෘත්ති භාෂාව ව්‍යාකරණ සරල ව්‍යාකරණයෙන් කී කී හිටු ප්‍රවෘත්තිය ඇයි මෙහෙම මැරුවේ කියලා. ඒතකොට එයා කියන්නේ එයාට ඒක භාෂාව පිළිබඳ අවබෝධයක් නැහැ. එයා ව්‍යාකරණ දන්නේ නැහැ. එයා සිංහල ඉගෙනගෙන නැහැ. ඒ නිසා එයා කියන්නේ මේ අපිට මොකක් හරි වෙනස්කමක් ඕන කරන අපි තර්කකාරී ආයතනයක් අපි මේක කියන විදිය වෙනස් කරනවා කියලා උන් මුරණ්ඩු ලෙස ඒක කළා. ඒකේ හානිය කියන්නේ අපේ හාමුදුරනේ ඊට පස්සේ හැම ආයතනයක්ම මේක තමයි අලුත් මෝස්තරේ අලුත් විලාසිතාව මේකයි කියලා හිතාගෙන හැම මාධ්‍ය ආයතනයක්ම ව්‍යාකරණ මරලා ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තා. ඒ වගේ දැන් හැම තැනම දැන් එක ආයතනයක් මම ඒ ආයතනයෙන් ඉල්ලා අස්සුනා මේ තර්කයේ අවසානයේ. මොකද්ද ඒ ආයතනය ගත්ත තීරණයක් දැන් ඒ ගුවන් විදුලි ආයතනයක් ඒ ගුවන් විදුලි අපි සාමාන්‍ය කතා කරන්නේ ශ්‍රාවකයාට ඔබ කියලානේ. ඔබ කැමති ගී කියලානේ කිව්වේ. ඔබ දැන් මේ ගුවන් විදුලි අසාගෙනද සිටින්නේ ඔබ කැමති ගීතය අපි ඉදිරිපත් කරනවා කියලා මේ ශ්‍රාවකයව ආමන්ත්‍රණය කරන්නේ ඔබ කියලා. එක පරිපාලකෙක් මට ඉහිලින් පත්වී ආවා. ඔහු ආවෙම රේඩියෝ ඉන් ඇමරිකා කියන පොත කිහිලි ගන්නගෙන ඔහු ලංකාව ගැනවත් ලංකාවේ භාෂාව ගැනවත් මේ සංස්කෘතිය ගැනවත් මෙලෝදියක් දන්නේ නැහැ. ඔහු තීරණයක් ගත්තා මෙතනින් එහාට ඔබ කියලා කතා කරන්න එපා. එතකොට මේ දුරස්ත වැඩි අපි මීට වඩා ක්ලෝස් වෙන්න ඕනේ. ඔයා කියලා කතා කරන්න කියලා. ඒ පුද්ගලික තීරණයට මම විරුද්ධව කැරලි ගහලා මම කැරල්ලෙන් පැරදිලා මේ මාධ්‍ය ආයතනෙන් අයින් වෙලා මම ගියා. හැබැයි අද හැම පුද්ගලික රේඩියෝකම කතා කරන්නේ ඔයා කියලා. ඔයා කියන්නේ සිංහල වචනයක් නෙමෙයි නේද? you are කියන ඉංග්‍රීසි වචනේ you are. you are කියන ඉංග්‍රීසි වචනේ මේ නගරාශ්‍රිතෝ you are ඔයා කියලා කිව්වේ. ඒ ඔයා තමයි ඔයා උනේ. ඔයා තමයි ඉස්සෙල්ලා කිව්වේ. ඔව් ඔයා කියන ඒ you are කියන ඉංග්‍රීසි වචන දෙක. ඉතින් ඒක අපි හොඳටම දැනගෙන අනේ ඔබ කියලා කතා කරපුවම හරි සුන්දරයිනේ අපේ වචනයක්. ඒ විදිහට මේක ඊට පස්සේ මෝස්තරයක් වෙනවා. ඊට පස්සේ අනිත් අය කල්පනා කරනවා පුද්ගලික මාධ්‍ය ආයතන නම් කතා කරන්න ඕනේ ඔයා කියලා. ඒක හරි මම හොඳටම දන්නවා ඒ තීරණය ගත්තේ තනි මිනිස්සෙක්. ඒ තනි මිනිස්සයා සිංහල භාෂාව දන්නේ නැහැ. එයාගේ උපැන්න සාතිකෙත් එහෙම භාෂාවක් නැහැ. හැබැයි ඒ පුද්ගලිකව එයා කිව්වේ නෑ මට නම් එහෙම හිතෙනවා ඔයා කියපම හරි ලස්සනයි කියලා එයාගේ පුද්ගලික සිතුවිල්ල. ඒ පුද්ගලික සිතුවිල්ල ක්‍රියාත්මක කළා. ඒක මම කියන්නේ මේ මාධ්‍ය බඳු ප්‍රමිතිගත තීන්දුවකදී මොනතරම් මාණ්ඩලික තීරණයක් අවශ්‍ය කරනවද? තනි මිනිහෙක්ගේ තීරණයක් නෙමෙයි මාණ්ඩලික තීරණයක් සාකච්ඡාවක් අවශ්‍ය කරනවා. එම් කිසි දෙයක් නැහැ. ඒ නිසා අර අපේ හාමුදුරුවෝ තා පැහැදිලිව මේක කිව්වා. භාෂාවක් පරිණාමය වෙනවා. ඒතර භාෂාවක් මිශ්‍ර වෙනවා. මේකට අපි කිව්වේ ඒ කියන්නේ සංස්පර්ශය කියලානේ. මේ සිංහල වචනේ හරි ලස්සනයි. සංස්පර්ශය. සංස්පර්ශය. නිවැරදි ස්පර්ශය. එතකොට ද්විරූපතාව මේ භාෂාවක තවත් භාෂාවක් සමග ගැටෙනකොට ඒ භාෂාව ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශය සංස්පර්ශයක් වෙන්න ඕනේ. හොඳ ස්පර්ශයක් වෙන්න ඕනේ. ඒ නිවැරදි මිශ්‍රණයක් වෙන්න ඕනේ. නිවැරදි ඒ නිසා දැන් ඉංග්‍රීසි භාෂාව අද ලෝකේ වැඩිම භාෂා ප්‍රමාණයක් සංස්පර්ශ වෙච්ච භාෂාව. ඒ නිසා තමයි අද ජාත්‍යන්තර භාෂාව බවට ඒක පත් වෙලා තියෙන්නේ. ඒ වගේ ලංකාව සිංහල භාෂාවට අතීතයේ සිට අසල ඉන්දියාව ඊළඟට යුරෝපය පෙරදිග රටවල් අපේ රට ආක්‍රමණය කරන්න ඇවිල්ලා අපේ භාෂාව විවිධාකාරයෙන් මිශ්‍රණයට ලක් වුණා. හැබැයි හැමතැනම අපි අර සංස්පර්ශය රැකගත්තා. ඒක වෙන්නේ මේ භාෂාව වෙනස් කරනවා නෙමෙයි වෙනස් වෙනවා. එන වෙනස් වෙනකන් ඉන්නේ නැතුව භාෂාව වෙනස් කරන්න යනවා. හරියට මේ අර මේ වැඩි වියපත් වෙන්න කලින් විවාහ කරලා දුන්නා වගේ. වැඩි වියපත් වෙනකන් ඉන්න ඕනේ විවාහ කරලා දෙන්න නේ. ඒ වගේ දැන් මේ භාෂාව ඔය වෙනස් වෙච්ච ආවේ. අපේ ආඳුරු අපූර්වට ගඟක් එක්ක සම්බන්ධ කරලා කිව්වේ ගඟට ගඟ හොයාගෙන යයි තමන්ගේ පාර. හැබැයි අපිට බෑ ගඟට පාර කියන්න. දැන් මේක හරියට ගඟට පාර අපි කිව්වා වගේ. ඒ භාෂාවට හැදෙන්න දෙන්නේ නැහැ. අද වෙනකොට අපි මොනතරම් මාධ්‍යයේ භාවිතා කරනවද වැරදි වචන. ඉතා ප්‍රකට ලෙස භාවිතා කරනවා. දැන් මම මේ අවසාන වශයෙන් කියන මම මේක හැමදාම කියනවා. නමුත් තාම ඒක අහන්නේ මේ ආලින්දය කියන වචනේ.
අපි ඔබේ ආලින්දයට එනවා කියලා කියනවනේ. අර ට්‍රේලර්ස් වල එහෙම එනවා ඔබේ ආලින්දයට එනවා. ආලින්දයේ සිනමාව කියලා වැඩසටහනුත් තියෙනවා. අහවල් ආලින්දය කියලා ඒ නාලිකාවේ නම් ඉස්සරහට දාලා අහවල් ආලින්දය කියලා වැඩසටහනක් තියෙනවා. ඒ අහවල් ආලින්දයටත් මම ගිහිල්ලා ඔවුන් කියපු ආලින්දේ ඉඳගෙන මම කිව්වා මේක ආලින්දේ නෙමෙයි. ආලින්දේ කියන්නේ බහස් දන්නවනේ අපි හඳුනන ලන්දේසි වචනයක්. ලන්දේසි භාෂාවෙන් ආලින්දය කියලා කිව්වේ ස්තෝප්පුවට. අපි හිතනවා ආලින්දය කියලා කියන්නේ සාලෙට කියලා. සාලෙන රූපවාහිනිය තියෙන්නේ. අපි ඔබේ ආලින්දයට එනවා කියලා කියන්නේ අපි ඔබේ සාලෙට එනවා කියන ආර්ථය. ආලින්දය කියන වචන ලස්සන තමයි. හැබැයි ඒක ලන්දේසින් භාවිතා කළේ ස්තෝප්පුවට. ආලින්දා ටැක්ස් කියලා ටැක්ස් එකකුත් ගැහුවා. ඔය මේන් ස්ට්‍රීට් එකේ පළවෙනි හරස් වීදියේ පළල් කරන්න ඕන වුණාම ඒගොල්ලෝ අර වැරෙන්ඩාස් and ආලින්දාස් හදලා තිබුණා. ඒ ආලින්දා හැදුවොතින් ඒවලට ටැක්ස් ගහනවා කියපම ආලින්දා අඩු කරගත්තා. ඒ ආලින්දා අඩු කර ගැනීමෙන් තමයි මේන් ස්ට්‍රීට් එක පළල් කරන්න පුළුවන් වුණේ. ඒ හින්දා වැරදි භාවිතාව කරන්න ප්‍රධානතම හේතුව තමයි නොදන්නකම. එින්ද භාෂා අධ්‍යයනයක් තියෙනවා, භාෂා අධ්‍යාපනයක් තියෙනවා. අපේ භාෂාවට විශාල නිරුක්තීන් තියෙනවා. අපේ ව්‍යාකරණය ඉතාම සුන්දර ව්‍යාකරණයක්. ඒක මේ දුෂ්කර බන්ධනයක් නෙමෙයි. ඒ හින්දා පාසලේ සිට විශ්වවිද්‍යාලය හරහා මාධ්‍ය ආයතනය දක්වා විශාල අධ්‍යයන කටයුත්තකින් අපි මේක දිහා බලන්න ඕනේ. අර සමහර විට වාග් විද්‍යාඥයෙකුට කියපුවාම මේක ඔහු හිතන්නේ භෞතිකවාදී වෙන්න පුළුවන්. ඔහු හිතයි භාෂාව වෙනස් වෙන සුළු ඉතින්. එහෙම ඒ කාලවල ඒ අයගේ මනදොල අනුව භාෂාව වෙනස් වෙයි කියලා. නමුත් සාහිත්‍යකරුවෙක් සහ භාෂාවේදියෙක් සහ වාග්වේදියෙක් අතර තියෙන වෙනස හරියට අර මේ ඉතිහාසඥයා සහ පුරාවිද්‍යාඥයා අතර තියෙනවා වගේ පොඩි භෞතිකමය සම්බන්ධතාවකින් තමයි වාග් විද්‍යාඥයා බලන්නේ. හැබැයි නිවැරදි වාග් විද්‍යාත්මක තීරණයක් අනුව ගත්තත් හරිම සමාජවේදී භාෂාව සමාජයත් එක්ක අනන්‍යම වෙනස් වෙනවා. ඒ වෙනසට ඉවසන්නට ඕනේ, වෙනස් කරන්නට යන්නට හොඳ නැහැ. මාධ්‍ය මේ වගකීම දරන්නට ඕනේ. ඔව්. ප්‍රායෝගික අත්දැකීමකුත් එක්ක මම හිතන්නේ අර මේ අවරෝහණය පිළිබඳව කියලා ප්‍රමුදිත සිතවිල්ලක් අවසාන වශයෙන් නැති කරලා ජැක්සන් ඇන්තනි මහත්මයා ඒ කතාව ඉවර කරේ. ඇත්තටම පැහැදිලි කතාවක් සහ පෞද්ගලිකව ජීවිතයේ ලැබුණු අත්දැකීම්, ජීවිතයේ ලැබුණු උදාහරණ වර්තමාන වෙනකොට භාවිතයේ යෙදෙන්නේ කොහොමද කියන කාරණේ එතුමා මතු කරලා දුන්නේ. අද අපි මේ හෝරාව වැය කළේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය යෙදෙන අද දිනේ ඒ පිළිබඳව විශේෂයෙන්ම අපේ මව් භාෂාවත් ප්‍රමුඛ කාරණයක් කරගෙන ඒ පිළිබඳව සංවාදයක් ගොඩනගන්න. එමනම් අපේ ගෞරවනීය නමස්කාරය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්මරත්න ස්වාමීන් වහන්සේට, ඒත් එක්කම ජැක්සන් ඇන්තනි ප්‍රවීණයාට, ඒත් එක්කම ගාමිණී කුමාරවිතාන ලේඛක දේශකතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එමනම් ඔබට අවසාන වශයෙන් නැති කළ පහන් බලාපොරොත්තුව අනාගතය වෙනුවෙන් එවැනිම බලාපොරොත්තුවක් තියාගන්නට හේතුවක් කරගනිමු කියන ඉල්ලීමත් එක්ක අපි අද ඉරිදා අයබවන් තුලින් සමුගන්නවා. ඔබට යහපත් දවසක්.